සුබෝදෑසනා සෑම කෙනෙක්ම ආදරයෙන් පිළිගන්නවා. අද උදෑසන අපි ටික කාලයක් දිව්‍ය මාසිකේ අභිමුඛයේ අපි උන්වහන්සේට නමස්කාර කරමු. එක ගීතිකාවකින් හලෙලූයා අපි උන්වහන්සේට උසස්ම තැන දෙමු අද උදෑසන. හලෙලූයා ස්වාමිනී. උසස්ම තැන දෙන්නේ උතුම් පූජකයානේ ඔසවන් අන්සියලුදට වඩා නවදිමු අපි ඔබේ ඔබටයි උසස්ම තැන දෙන්නේ පූජකයානනි ඔසවන් අන්සියලුදට වඩා නවදිමු අපි ඔබේ දිව්‍ය පාමුලේ ඔසවන් අන්සියලුදට වඩා නවදිමු අපි ඔබේ දිව්‍ය පාමුලේ නවදිමු අපි ඔබේ දිව්‍ය පාමුලේ. Hallelujah.
예수님 오고 쇼크라미라서 기타카라서 고노 쉐메나라야라서 고노야 헤리바쿠스와라야 할렐루야 දෙවියන් වහන්සේගේ වචනය දෙස බලන්න යනවා මේ උදෑසන මාතෘකාවක් දෙනවා නම් ක්‍රිස්තුස් වහන්සේගේ මිහිරි සුවඳ වඩා බලවත්ය. ක්‍රිස්තුස් වහන්සේගේ මිහිරි සුවඳ වඩා බලවත්ය. හලෙලූයා. ඒ මිහිරි සුවඳ හැම වාතාවරණයක් හැම ඍණවාදී වාතාවරණයක් වෙනස් කරන්නට ඒ මිහිරි සුවඳට පුළුවන්කම තිබෙනවා. අපි දෙවනි කොරින්ති පොතේ දෙවනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ දෙස බලන්න යනවා. තවද ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචිය ප්‍රකාශ කරන්නට මාත්‍රෝවසට පැමිණි කල ස්වාමින් වහන්සේ තුල මට දොරක් ඇරී තිබෙද්දීත් මාගේ සහෝදර වූ තීතස් සම්බ නොවූ බැවින් මගේ ආත්මයට කිසි පහසුවක් නොලැබ ඔවුන්ගෙන අවසරගෙන මම මකිදෝනියට පිටත් ගියේ. තවද ක්‍රිස්තුස් වහන්සේ තුල නිතරම අපව ජයට පමුණුවන්නා වූ සියලු තැන්වල අප ලබා උන්වහන්සේ දැනගැනීම නැමැති සුවඳ පතුරවන්නා වූ දෙවියන් වහන්සේට ස්තුති වේවා. මක්නිසාද ගැලවෙන්නා වූ කෙරෙහිද විනාශ වන්නන් කෙරෙහිද අපි දෙවියන් වහන්සේට ක්‍රිස්තුස් වහන්සේගේ මිහිරි සුවඳක්ව සිටිමුව. දෙක කොරින්ති 2:12 වෙනි පදය පටන් ගන්නේ තවද ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචිය ප්‍රකාශ කරන්නට මා ත්‍රෝවසට පැමිණි කල ස්වාමින් වහන්සේ තුල මට දොරක් ඇරුණා. ඔබ දන්නවද ස්වාමින් වහන්සේ දොරක් අරිනවා නම් සැබවින්ම ඒ දොර තුලින් වහන්සේගේ මිහිරි සුවඳ නිදහස් වෙන්න යනවා. දැන් මේ වචනේ කියනවා මේ මොකද මිහිරි සුවඳ කියලා කියන්නේ උන්වහන්සේව දැන ගැනීම නැමැති කියන්නේ උන්වහන්සේගේ ස්වභාවය, උන්වහන්සේගේ ගුණාංග, උන්වහන්සේගේ ගති ලක්ෂණ, උන්වහන්සේගේ ජයග්‍රහණය, උන්වහන්සේගේ සමාදානය, නිදහස, ප්‍රීතිය, ගුණාංග සියලු දෙයක් යහපත්කම සියලු දෙයක් සුවඳ තුල අඩංගු වී තිබෙනවා. හලෙලූයා. ඔබයි මා දෙවියන් වහන්සේ කැඳවා තිබෙනවා මේ මිහිරි සුවඳ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේගේ දැන ගැනීම නැමැති සුවඳ පතුරවන්න. දැන් මේ වචනේ කියා තිබෙනවා ස්වාමින් වහන්සේ පාවුල්ට දොරක් ඇරියා. දැන් පාවුල්ට දොරක් ඇරියත් බයිබලයේ කියා තිබෙනවා පාවුල් කියනවා ස්වාමින් වහන්සේ මේ දොර ඇරියත් මගේ ආත්මයට සමාදානයේ තිබෙන්නේ. මං හිතුවා දෙවියන් වහන්සේ දොරක් අරිනවා නම් සමාදානය තිබෙන්න ඕනේ කියලා. අනිවාර්යයෙන්. නමුත් පාවුල්ට බයිබලයේ කියා තිබෙනවා පහසුව තිබෙන්නේ සමාදානය තිබෙන්නේ. ඒ පාවුල් මේක ස්වාමීන් වහන්සේ අරපු දොරක් නේ. කොහොමද ඔබට අසහනේ තියෙන්නේ? බයිබලයේ කියා තිබෙනවා තීතස් හිටපු නැති නිසා. තීතස් ඔහුගේ මිත්‍රයා, තීතස් ඔහුගේ සහකාරයා, තීතස් ඔහුට උපකාර කරපු කෙනා. මනුෂ්‍ය සහයෝගය තිබෙන්නේ. මනුෂ්‍ය උපකාරය නොතිබුණ නිසා බයිබලයේ කියව තිබෙනවා දෙවියන් වහන්සේ අරපු දොර තුල පාවුල්තුමාට සහනය තිබෙන්නේ. මක්නිසාද ඔහු බාහිර දෙයක් දෙස බලන බාහිර මනුෂ්‍ය ගුණාංගයක් ස්වභාවයක් දෙස බලනවා. සමහර විට අපේ ජීවිතේ දෙවියන් වහන්සේ දොරවලන්න හිතමු ඔබ යාඥා කරුවා ස්වාමීන් මට රැකියාවක් අවශ්‍යයි දෙවියන් වහන්සේ ඔබට රැකියාවේ දොරක් ඇරියා.
හොඳයි ඔබ මේ රැකියාව තුළ සේවය කරමින් සිටින අවස්ථාවේදී ඔබ දකිනවා ඔබ හිතපු විදියට මිනිස්යන්ගේ ප්‍රතිචාර ඔබට ලැබෙන්නේ නැහැ. මිනිස්යන් ඔබව කපා දමනවා, ඔබ ගැන ඊර්ෂ්‍යා වෙනවා, ඔබට පීඩා කරනවා, ඔබට ප්‍රශ්න ඇති කරනවා. එවිට ඔබට සමාදානය නැති වෙනවා. නමුත් ඒක දෙවියන් වහන්සේ අරපු දොරක්. එනයි ඔබට සමාදානය නැති වෙලා තිබෙන්නේ. මොකද ඔබ බලාපොරොත්තු වුණු තීතස් ස්වභාවය, තීතස් කෙනෙක් ඔබට නැහැ. ඒ මනුෂ්‍ය උපකාරය, මනුෂ්‍ය ශක්තිය ඔබට නැහැ ඒ ස්ථානයේදී. එවිට ඔබගේ සමාදානය නැති වෙලා දැන් ඔබ අතහැර යන්න ලෑස්ති වී සිටිනවා. ඔබට තේරෙනවද මම කියන දේ? තීතස් කියන වචනේ තේරුම නර්ස්. සමහරට අපිට නර්ස් කෙනෙක් ඕනේ. අපිට හෙදියක් ඕනේ. අපිට නර්ස් කෙනෙක් ඕනේ. අපිව බලා ගන්න, අපිව පෝෂණය කරන්න, අපිට පොවන්න, අපිට කවන්න, අපිව නාවන්න, අපිව හොදන්න අපිට නර්ස් කෙනෙක් ඕනේ. සමහර විට දෙවියන් වහන්සේ එවැනි අත්දැකීම් තුලින් යන්න ඉඩ හරිනවා. සමහර විට දෙවියන් වහන්සේ තීතස්ලව එවන්නේ ඔබ ශක්තිමත් කරන්න, ඔබ ඔසවන්න, ඔබට ධෛර්යය දෙන්න. ඇයි? දෙවියන් වහන්සේ කියනවා මම ඔබට මදිද? මම හිටියොත් ඔබට ඇති තරමට වඩා මාව සෑහෙයිද? දෙවියන් වහන්සේ සමාන විට අපිට පුරුදු කරනවා, අපිව පුහුණු කරනවා. උන්වහන්සේ මත යැපෙන්න මනුෂ්‍ය මත නෙවෙයි. මෙන්න දොරක් ඇරුණා, දෙවිදුන්ගේ දොරක් ඇරුණා. නමුත් මනුෂ්‍ය උපකාරය නැති නිසා සමාදානය නැහැ. බොහෝ වෙලාවෙදී අපි එතන ඉන්නවා. දෙවියන් වහන්සේ ඔබට ව්‍යාපාරයේ දොරක් අරිනවා. දෙවිදුන් අරින්නේ. නමුත් ටික කාලයක් යනකොට ඔබ දකින්නවා මනුෂ්‍යයන්ගේ උපකාරය නැහැ, මනුෂ්‍යයන්ගේ සහයෝගය නැහැ, මනුෂ්‍යයන්ගේ ආශිර්වාදය නැහැ. නමුත් දෙවියන් වහන්සේ ඇරියේ. ඒක ඔබගේ සමාදානය නැති වෙලා ඔබ ඔක්කොම වාලා යන්න හදනවා. සමහර දෙවියන් වහන්සේ ඉඳ හැරලා තිබෙනවා. ඒ තීතස් නැහැ එතන. හේතුව දෙවියන් වහන්සේ කියනවා මම ඔබට මදිද? මා මත යැපෙන්න, මනුෂ්‍ය මත නෙමෙයි. මමයි ඔබට උසස් වීම දෙන්නේ. මමයි ඔබට ජය දෙන්නේ. මමයි ඔබ පෝෂණය කරන්නේ. මමයි ඔබට ශක්තිය දෙන්නේ. 1992 දී අපි ගල් කිසි ගෙවල් දොරවල් සියලු දෙයක්ම අතහැරලා දෙවියන් වහන්සේ අරපු දොර තුලට අපි ඇතුල් වුණා. කටුනායක අපි විශ්වාස කරන දෙවියන් වහන්සේ අරපු දොරක්. එනිසා අපි සියලු දෙනෙක් අපේ පවුල් වලින් නෑයන් හිත මිත්‍රයන්ගෙන් වෙන් වෙලා අපි කටුනායකට ආවා. දැන් කටුනායකට ආවම හරිම තනිකමක් අපි අත්දැක්කා. අපි හැම දෙයින්ම අපි කැපිලා අපි කියන්නේ අපි මිත්‍රයන්ගෙන්, පවුලෙන්, දෙමෝපියන්ගෙන් අපි වෙන් වෙලා පුදුමාකාර තනිකමක් අත්දැක්කා. විටින් විට අපි අත්දැක්ක මේ සමාදානය නැති වෙන අවස්ථාවක්. දැන් දෙවියන් වහන්සේ දොර ඇරියේ. එහෙනම් ඇයි සමාදානය නැති වෙන්නේ? ඇයි? අපි තීතස්ලව හොයනවා. අපි මනුෂ්‍යයන්ගේ උපකාරය, මනුෂ්‍ය සහනය, මනුෂ්‍ය ශක්තිය, මනුෂ්‍ය ආදරය, මනුෂ්‍ය උපකාරය අපි සොයනවා. ඒක සම්ම නොවනකොට දෙවියන් වහන්සේ අරපු දොර තුල අපිට අසහනය අපි ලබා ගන්නවා. අපි තීරණය ගත්තා මේක දෙවියන් වහන්සේ දොර ඇරියා නම් අපිට උන්වහන්සේ අපිව බලා ගන්නට යනවා, උන්වහන්සේ අපිට සපයන්නට යනවා, උන්වහන්සේ අපිට ශක්තිය දෙන්න යනවා, උන්වහන්සේ අපිට උපකාර කරන්නට යනවා. අවුරුදු 34 දෙවියන් වහන්සේ අපිව කවදාවත් ලැජ්ජාවට පත් කරලා නැහැ. උන්වහන්සේ හැම අවස්ථාවකදීම අපට උපකාර කළා. ආමෙන්. සමහර දොරවල් ඇරෙනවා. සමහර දොරවල් ඇරෙනවා. නමුත් තීතස් නැහැ. ඒ නිසා සමාදානය නැහැ. අපි දමලා දාලා යන්න ලෑස්ති. සමහර විට අද දෙවියන් වහන්සේ ඔබට සේවයේ දොරක් ඇරලා තිබෙනවා. නමුත් ඔබ කියනවා කොහොම මනුෂ්‍ය ආදරේ නැහැ, මනුෂ්‍ය උපකාරය නැහැ, මනුෂ්‍ය සපෝට් එක නැහැ. දෙවියන් වහන්සේ ඔබට උගන්වනවා ඇති මා මත යැපෙන්න. මා ඔබ පිළිගන්නවා. ආමෙන්. දෙවියන් වහන්සේ ඔබ පුහුණු කරනවා ඇති. ඔබේ තීතස් නැහැ ඔබට. ඔබේ නර්ස් නැහැ. අපි මනුෂ්‍යයන් මත යැපෙන දේ බොහෝ විට රත්තරන් අවස්ථාවන් ගිලී යනවා.
අපේ ජීවිතේ මක්නිසාද අපි දෙවියන් වහන්සේ අරපු දොර තුල අපි සමහර විට මනුෂ්‍ය ස්වභාවයන් සොයනවා, මනුෂ්‍ය උපකාරය සොයනවා. මට මතකයි අවුරුදු 35කට වගේ 6කට වගේ කලින් මා යාඥා කරමින් සිටියා අනාගත සහකාරියක් උදෙසා දෙවියන් වහන්සේ දොරක් ඇරියා. මගේ අතුලාන්තරෙන් දැන සිටියා මේ දෙවියන් වහන්සේ අරපු දොර බව මා දැන සිටියා. නමුත් මම යම් බාහිර දේවල් දෙස බලන්න පටන් ගත්තා. ඒ දේ නිසා සමාදානය නැති වී ගියා. සමාදානය නැති වී ගියා. ඉතින් මම යාඥා කරනවා සමාදානය නැහැ. මාස 6කට පසුව යාඥා කරුවට පසුව මම දෙවියන් වහන්සේට එක දවසක් කිව්වා ස්වාමිනී මම මේ බාහිර දේවල් ඔබට පුද කරනවා. ඒව ඔබට නිදහස් කරනවා. ඒ තීතස් නොසිටියත් ඒ බාහිර දේ මම ඔබට පුද කරනවා. ඒක කියපු විගසම සමාදානය සිත පිරුණා. සමාදානය සිත පිරුණා. අද අවුරුදු 34ක් අපි සතුටින් ජීවත්ව සිටිනවා. මක්නිසාද දෙවියන් වහන්සේ දොර අරපු දොර තුලට මා පාතපු නිසා. නමුත් මම අර බාහිර දේ දෙස බල හිටියනම් මම දෙවියන් වහන්සේ අරපු දොර මට මිස් වෙනවා. ඔබ බොහෝ දෙනෙක් ඔබ තීතස්ලා වෙනවා. බොහෝ වෙලාවෙදී ශුද්ධාත්මයන් වහන්සේ දෙන සමාදානය ඔබ නැති කරගන්නවා බාහිර දෙස බැලීමෙන්. ආමේන්. මම විශ්වාස කරනවා අද දවසේදී දෙවියන් වහන්සේ ඔබට කියනවා හෙබ්‍රේ පොතේ 13 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ නුඹලා ඇති දෙයින් සතුටු වී. හලෙලූයා. කවුද ඔබට ඉන්නේ? කවුද ඔබට ඉන්නේ? දෙවියන් වහන්සේ කියනවා මම. හලෙලූයා. මම හෙබ්‍රේ 13 කිසිසේත් නුඹෙන් අහක නොයමි. ආමේන්. කිසි අන්දමකින් නුඹ අත් නොහරිමි. උන්වහන්සේ කියා තිබේ. මෙසේ ස්වාමීන් වහන්සේ මගේ උපකාරයා නොය. මම බය නොවන්නෙමි. මිනිසා මට කුමක් කරයිද? හලෙලූයා. එතන කියා තිබෙනවා මිනිසා දෙස නෙවෙයි මම බලන්නේ. තීතස් කෙනෙක් ඉන්නවද නැද්ද කියලා නෙවෙයි මම බලන්නේ. හලෙලූයා. ස්වාමීන් මගේ උපකාරයano මම බය නොවන්නෙමි. මේ පදේ ලියා තිබෙනවා දෙවියන් වහන්සේ කියනවා මම කිසිසේත් ඔබව අසමත් නොකරමි. ඔබව නොහරිමි. ඔබව අසරණ නොකරමි. ඔබ කෙරෙහි මගේ බලය ලිහිල් නොකරමි. මම ඔබ ඇල්ලුවා කියන්නේ ආයෙ මම ලිහිල් කරන්නේ නැහැ. ඇල්ලුවා කියලා ඔබට යන්න දෙන්නේ නැහැ. මගෙන් බේරෙන්න බෑ. හලෙලූයා. දෙවියන් වහන්සේ කියනවා අද දවසේ වහන්සේ කියනවා අද උන්වහන්සේ දොරක් අරිනකොට ආමේන් අපි යැපෙන්න උන්වහන්සේ මත මිනිසෙක් සිටීම හෝ නොසිටීම අදාළ නැහැ. තීතස් සිටියත් නොසිටියත් අදාළ නැහැ. මොකද දෙවියන් වහන්සේ ඔබට සපයන්නේ, දෙවියන් වහන්සේ ඔබට ජය දෙන්නේ, දෙවියන් වහන්සේ ඔබට සෑහේ. හලෙලූයා. දෙවියන් වහන්සේ ඔබට සෑහේ. දෙවියන් වහන්සේ ඔබට කැඳවනවා පෙනීමෙන් නොව ඇදහිමෙන් ගමන් කරන්න. ඉතින් බොහෝ අවස්ථාවලදී අපි 1 කොරින්ති 16:9 වෙනි පදයේ කියවලා තිබෙනවා බලවත් වූ මහ දොරක් මට ඇරුණා නමුත් බොහෝ විරුද්ධකාරයෝ සිටිනවා. ඉතින් දෙවියන් වහන්සේ දොරක් අරිනවා කියන්නේ විරුද්ධකාරයෝ නොසිටීම නෙමෙයි. නමුත් හැම විරුද්ධකාරයෙකුගෙන් දෙවිදුන් ඔබට ජය දෙන්න යනවා. දෙවිදුන් දොරක් අරිනවා නම් දැනගන්න මිහිරි සුවඳ එතන තියෙනවා. ලස්සන උදාහරණයක් තිබෙනවා. බලවත් දොරක් දෙවියන් වහන්සේ ඇරියා. රතු මුද දෙබෑ කරන බලවත් දොරක් ඇරියා. දෙවියන් වහන්සේ දැන් ඔවුන්ව පොරොන්දු දේශයට ගෙනියන්න යන අලංකාර දොරක්. නමුත් සතුරෝ හිටියා.
දේවචනේ කියා තිබෙනවා නික්මයම පොතේ 13 වෙනි පරිච්ඡේදය 17 වෙනි පදේ කියන තවද ෆාරාවෝ සෙනගට යන්ට හැරිය කල්ලි පිලිස්තිවරුන්ගේ දේශේ මැදින් යාම කිට්ටු නමුත් දෙවියන් වහන්සේ ඒ මාර්ගයෙන් ඔවුන් ගෙන නොගියසේක මක්විසද සෙනග යුද්ධය දැක සමහර විට පසුතැවිලිව මිසරයට හැරිනෝ එන පිණිස දෙවියන් වහන්සේ කීසේකේ දෙවියන් වහන්සේ සෙනග රතු මූද ළඟ වනාන්තර පාරේ වට කර යන්ට සැලසුසේක හරි පුදුම හදවතක් දෙවියන් වහන්සේ තියෙන ෂෝට් කට් එකක් තිබ්බා කෙටි මාර්ගයක් තිබ්බා පොරොන්දු දේශයට යන්න. නමුත් ඒ කෙටි මාර්ගය පිලිස්තිවරුන්ගේ මාර්ගය. දැන් දෙවියන් වහන්සේ කියනවා මගේ දරුවෝ මේ පිලිස්තිවරුන් එක්ක සම්බු කරන්න සටන් කරන්න ලෑස්ති නෑ. දැන් මට පුළුවන් මේ කෙටි මාර්ගයෙන් මේගොල්ලෝ යවලා අම්මෝ මේ කට්ටිය නිදහස් වෙන්න. ඔබ දන්නවා මේ අමාරු කාර්යෝ කොඳුරන්නෝ, නැසිවිලි කියන්නෝ, වරද සොයන්නෝ අමාරු කට්ටියක්. දෙවියන් වහන්සේට තිබුණා කෙටි මාර්ගයෙන් වුන්ව යවලා දෙවියන් වහන්සේ වුන්ගේ නිදහස් අධ්‍යාපන නිදහස් වෙන්න. වැඩේ ලේසි. මොකද දෙවියන් වහන්සේ තමාගෙන නොවේ හිතන්නේ. දෙවියන් වහන්සේ හිතන්නේ දේවදරුවන් ගැන. මොන හදවතක්ද. දෙවියන් වහන්සේ ඔබට දොරක් අරිනවා නම් දෙවියන් වහන්සේ ඔබව බලා ගන්න යනවා. ආමේන්. හලෙලූයා. දෙවියන් වහන්සේ ඔබව රැකවල් කරන්න යනවා, පෝෂණය කරන්න යනවා. දැන් බලන්න දෙවියන් වහන්සේගේ ප්‍රේමණීය හදවත. දෙවියන් වහන්සේ ඒ කෙටි මාර්ගය තුලින් දෙවියන් වහන්සේ යන්නේ. මොකද දේවදරුවෝ ලෑස්ති නෑ. පිලිස්තිවරුන් එක්ක හැප්පෙන්න ලෑස්ති නෑ. මොකද මේකෙන් දෙවියන් වහන්සේ අපිට කතා කරන්න දෙවියන් වහන්සේ ඔබව පරාජය සහ අසාර්ථකය සඳහා නොව සෑම විටම ජයග්‍රහණය සඳහා ඔබව පිහිටුවනවා. දෙවියන් වහන්සේ ඔබව පරාජය අසාර්ථක පාරවල් වල නොවේ තබන්නේ. දෙවියන් වහන්සේ ඔබව තබන්නේ ජයග්‍රහණය අත්පත් කරන මාවතක් තුළ. හලෙලූයා. අද ඔබ අභියෝග මුහුණ දෙනවා නම්, අද ඔබ ප්‍රශ්න මුහුණ දෙනවා නම් ඒ පාරේ ඔබ ඉන්නේ දෙවියන් වහන්සේ දන්නවා ඔබ දිනන්ට යන බව. හලෙලූයා. ඔබ දිනන්ට යන නිසායි ඔබව එතන දාලා තිබෙන්නේ. ඒ වගේ හදවතක් අපි දකින්නේ. දෙවියන් වහන්සේ දොරක් අරිනවා නම් දෙවියන් වහන්සේගේ අනුග්‍රහය තුලින් ඔබව ඉදිරියට ගෙන යන්න යනවා. දෙවියන් වහන්සේ ඔබව ජය ගන්නා වූ සහ වර්ධනය වෙන්නා වූ සහ චරිතය හැදෙන්නා වූ මාවතවල දෙවියන් වහන්සේ ඔබව තබනවා. ආමේන්. ආමේන්. හලෙලූයා. දැන් ඒ නිසා දෙවනුව මම ඔබට කියා තිබෙනවා 2 කොරින්ති 2:14 ඔබ ධර්මම සිත ස්තුති කරන්න පටන් ගන්න. එයි 2 කොරින්ති 2:14 කියා තිබෙනවා. 2 කොරින්ති 2:14 කියනවා තවද ක්‍රිස්තුස් වහන්සේ තුල නිතරම ජයට පමුණවන්නා. ස්වාමීන් වහන්සේ කියනවා මම ඔබව නිතරම ජයට පමුණවන්නට යනවා. මම ඉඳලා හිටලා නොවේ. මට හිතුණොත් විතරක් නෙමෙයි මම හොඳ මූඩ් එකේ ඉන්නවා නම් පමණක් නොවේ. දෙවියන් වහන්සේ කියනවා මම ඔබව නිතරම මම වෙනස් වෙන්නේ නැහැ. ඊයේ තද සෑමදාම එක වගේ මම නිතරම ඔබව ජයට පමුණවන්නා වූ දෙවිදුන්. ඒ නිසා උන්වහන්සේ කියනවා දෙවියන් වහන්සේට ස්තුති කරන්න, ස්තුතිය දෙන්න. ස්තුතිය කියන වචනයත් දේව අනුග්‍රහය කියන වචනයත් කැරිස් කියන වචනය හලෙලූයා දෙකම එක වචනය. ඒකෙන් අදහස් කරන්නේ ස්තුති දෙන තරමට දේව අනුග්‍රහය ඔබට නිදහස් වෙන්න යනවා. ඔබට අපි හැම කෙනෙකුට මේ ගමනට අපිට අනුග්‍රහය ඕනේ. කොඳුරනකොට වැසිවිලි කියනකොට අනුග්‍රහය නෑ. නමුත් ස්තුති දෙනකොට දේව අනුග්‍රහය දැන් ඔබට නිදහස් වෙනවා. ස්තුති දෙන්න. මොකද දෙවියන් වහන්සේ වෙනස් වෙන්නේ නැහැ. දැන් ගීතාවල 141 දෙවෙනි පදයේ කියලා තිබෙනවා මාගේ යාඥාව ඔබ ඉදිරියේ සුවඳ දුම්ෙන්ද. හලෙලූයා. සුවඳ මිහිරි සුවඳක්. ඔබගේ යාඥාව මිහිරි සුවඳක් කරගන්න ඕනේද? ඔබේ යාඥාව මිහිරි සුවඳක් කරගන්න ඕනේද දෙවියන් වහන්සේට? මොකද්ද කරන්න ඕනේ? මාගේ අත් එසවීම සංධියා පූජාව මෙන් පිහිටා ගනිවා. මගේ අත් එසවීම එක ස්ථානයක කියා තිබෙනවා ස්තුති අත් එසවීමෙන් ස්තුති දෙන්න. හලෙලූයා. දත් එසවීම ස්තුති දීමේ ක්‍රියාවක්. හලෙලූයා. දත් එසවීම
ස්තුති දීමේ ක්‍රියාව. දැන් බයිබලයේ කියනවා ඒ දෑත් එසවීම සමාන කර තිබෙනවා සන්ධ්‍යා පූජාවට. දැන් පරණ කිවිසුමේ සන්ධ්‍යා පූජාවේ තමයි බැටළුවාව පූජා කෙරුවේ. බැටළුවා මරා ලේ වැදුරුවේ සන්ධ්‍යා පූජාවේ. අද සන්ධ්‍යා පූජාව තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ බැටළු පැටියාණන් වහන්සේ තමගේ ජීවිතය කල්වරි කුරුසේදී වගුරලා ජීවිතය පූජා කරන වහන්සේ අනර්ග ලේ වැගුරුවා. සන්ධ්‍යා පූජාව යේසුස් ඔබේ මගේ පූජාව. අපි පූජා කරන්නේ නැහැ සත්තු අපි යේසුස් වහන්සේ අපි බැටළු පැටියාණන් පූජා වෙන ආගන්න. අපි දෑත් ඔසවන විට ඒක ප්‍රපේතමය ක්‍රියාවක්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බැටළු පැටියාණන් වහන්සේගේ කල්වරි කුරුසේ යාගය ප්‍රකාශ කිරීමේ ප්‍රපේතමය ක්‍රියාවක් ඔබේ දෑත් එසවීම. මම ඔබෙන් ඉල්ලනවා මේ දෑත් ඔසවන්න එපා මේ චාරිත්‍රාක් හැටියට. මේ දෑත් ඔසවන්න එපා නිකන් මේ নমස්කාර මෙහෙ කරන්න කියන නිසා. දෑත් ඔසවන්න ඒක ප්‍රපේතමය ක්‍රියාවක් සන්ධ්‍යා පූජාව. ඕ ක්‍රිස්තුස් බැටළු පැටියාණන් වහන්සේගේ ලේ වැගිරීම කල්වරි කුරුසේ ජයග්‍රහණය සාපයෙන් මිදීම මරණයෙන් ජය ගැනීම අපි ප්‍රකාශ කරන අපි දෑත් එසවීම තුලින් හලෙලූයා ප්‍රපේතමය ක්‍රියාවක්. ඔබට තේරෙනවද මම කියන දේ? හලෙලූයා. ඒ නිසා තමයි අපි දකින්නේ නික්මයම පොතේ 17 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදේ නික්මයම 17:11 මෝසෙස් මේ යොෂුවාව යවන අමලෙක් වරු සමග සටන් කරන්න. බයිබලයේ කියනවා මෝසෙස් තමාගේ අත් එසවූ විට ආමේන් අත් එසවූ විට මෝසෙස් හොඳින් දන්නවා අත් එසවීම ගැන. Hallelujah. මොකද අත් එසවීම hallelujah ස්තුති වේවා. ඒක අපි දකින්න ඒක ප්‍රොපේතමය ක්‍රියාව සන්ධ්‍යා පූජා මෝසෙස් හොඳින් දන්නවා බැටළු පැටියාණන්ගේ ලේ වැකිරීම ගැන. බයිබල් කියන මෝසෙස් සමග දෑත් එසවනකොට ඊශ්‍රායල් ජයගත්තෝය. ඔහුගේ අත් පහතට එන විට අමලෙක් වරු ජයගත්තෝය. ස්තුති දීමෙන් ඔබේ දෑත් ඔසවන විට හලෙලූයා ඔබ ජයග්‍රහණය බැටළු පැටියාණන්ගේ ජයග්‍රහණය ඔබ ප්‍රකාශ කරන අවස්ථාවේදී එවිට සතුරා පරාජයට පත්වෙන්න යනවා. දෙවියන් වහන්සේගේ ජය ඔබට දෙන්න යනවා. හලෙලූයා. උන්වහන්සේ කියනවා මට ස්තුති දෙන්න මක් නිසාද සෑම වෙලාවෙදී ඔබව ජයට පමුණුවන්නා වූ හලෙලූයා දෙවියන් වහන්සේ මමයි. ඔබව නිතරම ජයට පමුණුවන්නා වූ දෙවියන් වහන්සේට දෑත් ඔසවන්න. එවිට ඔබ කටින් ස්තුතිය දෙනවා. ඔබ අත් දෙකින්වත් ස්තුතිය දෙනවා ප්‍රපේතමය ලෙස බැටළු පැටියාණන් වහන්සේගේ කල්වරි කුරුසේ යාගය ප්‍රකාශ කරමින් ඔබගේ දෑත් එසවීම තුළ හලෙලූයා ස්තුති වේවා. දැන් අපි දකින්න 2 කොරින්ති 2:14 අපි දකින්නවා දැනගන්න ක්‍රිස්තුස් වහන්සේ තුළ නිතරම ජයට පමුණුවන්නා වූ සියලු තැන්වල අප ලවා උන්වහන්සේව දැනගැන්ම නැමැති සුවඳ පතුරවන්නා වූ දෙවියන් වහන්සේට ස්තුති වේවා. මේ උන්වහන්සේගේ සුවඳ කියන්නේ උන්වහන්සේගේ දැනගැනීම නැමැති සුවඳ. ඒ කියන්නේ මේ සුවඳ තුළ උන්වහන්සේගේ ස්වභාවය උන්වහන්සේ ගැන දැනගන්නා වූ හැම ස්වභාවයක් ජයග්‍රහණය සමාදානය උන්වහන්සේගේ නිදහස උන්වහන්සේගේ ගුණාංග ගති ලක්ෂණ යහපත සියලු දේ අඩංගුයි. උන්වහන්සේ අපිව කැඳවා තිබෙන්නේ ඒ උන්වහන්සේගේ දැනගැන්ම සුවඳ අපි තුලින් පතුරවන්න. හලෙලූයා. ක්‍රිස්තුස් වහන්සේ තුල නිතරම අපව ජයට පමුණුවනවා. මේ උදෑසන ඔබ මොන වාතාවරණයක් තුළද ඉන්නේ, මොන අභියෝගයක් තුළද ඉන්නේ, මොන ප්‍රශ්නයක් තුළද ඉන්නේ, මොන පීඩාවක් තුළද ඉන්නේ, ස්වාමීන් වහන්සේ කියනවා මම ඔබව නිතරම ජයට පමුණුවන්ට යනවා. ඔබ පරාජයක් තුලින් යනවා නම්, හිඟතාවයක් තුලින් යනවා නම් විශ්වාස කරන්න ඔබගේ දෙවිඳුන් ඔබ නිතරම ජයට පමුණුවන්නා වූ දෙවිගේ. දැන් මෙතන තවත් තේරුමක් තමයි මේ ජයට පමුණුවන්නා වූ දෙවිඳුන් කියන වචනේ තවත් තේරුමක් තමයි අපිව ජයග්‍රාහී පෙළපාලියක අපිව ගෙන යනවා.
Hallelujah. ජයග්‍රාහී පෙරහැරක ජයග්‍රාහී පෙළපාලියක දැන් ඒ පෙළපාලියේ ජෙනරල් තමයි යේසුස් ජයග්‍රාහිකයා ඉදිරියෙන් යනවා. දැන් අපිත් ඒ පෙළපාලියේ සමාජිකයෝ අපි මුකුත් කළේ නැහැ. අපි කුරුසෙට ගියේ නැහැ. අපි යක්ෂයාත් එක්ක යක්ෂයා පරාජය කළේ නැහැ. අපි මලුන්ගෙන් නැගිට්ටේ නැහැ. ඒ ඔක්කොම කළේ යේසුස්. ආමේන්. ඒ පෙළපාලියේ උන්වහන්සේ ඒ නායකයා හැටියට ඉදිරියෙන් යනවා. නමුත් අපි ඒ ජයග්‍රහණයට ඇතුල් වී තිබෙනවා. ඉබේම කිසිම දෙයක් නොකර අපි උන්වහන්සේගේ දරුවන් නිසා. උන්වහන්සේගේ ජය මගේ ජය ඔබේ ජය. එනිසා ඔබේ කිතුණු ජීවිතය ඔබ පටන් ගන්නේ ජය වෙතට නෙවෙයි ජයග්‍රහණයෙන්. ඇයි ඔබ ජය පෙරහැර තුල ඉන්නේ. හalleluya. ඔබ මුකුත් කළේ නැහැ. මම මුකුත් කළේ නැහැ. නමුත් අපි දේව දරුවන් නිසා අපි ඉබේම උන්වහන්සේගේ ජයග්‍රාහී පෙළපාලියේ කොටසක් වී තිබෙනවා. මේකයි තේරුම මෙතන. හalleluya. එනිසා උන්වහන්සේ අත්පත් කරපු හැම දෙයක් අද දවසේ ඒක ඔබේ උරුමයයි. ඒක ඔබගේ උරුමයයි. හalleluya. බොහෝ විට අපි දකිනවා මේ අපි යම් තරංගයක් දින්නම අපේ පාර්ශවය තරංගයක් ජයගත් විට අපිට කුසලානයක් දෙනු ලබනවා. දැනගන්න ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ ජයග්‍රහණයේ කුසලානයයි. Hallelujah. ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ ජයග්‍රහණයේ කුසලානයයි. Hallelujah. ඉතින් දෙවියන්සේ කැඳවනවා අපි මිහිරි සුවඳ නිදහස් කරන දැන් අපි මම සරල කාරණා තුනක් කියලා අවසන් කරනවා කොහොමද මේ සුවඳ නිදහස් කරන්නේ. Hallelujah. Hallelujah. කොහොමද මේ සුවඳ නිදහස් කරන්නේ? දැන් එපිසෝ පොතේ 5 වෙනි පරිච්ඡේදයේ දෙවනි පදයේ කියා තිබෙනවා ක්‍රිස්තුස් වහන්සේ නුඹලාට ප්‍රේම කොට මිහිරි සුවඳක් පිණිස දෙවියන් වහන්සේගේ පූජාවට යාගයක් කොට අප වෙනුවට තමන්ව පාවා දුන්නාක් මේ නුඹලාත් ප්‍රේමයෙන් හැසිරියලා. දැන් අපි දකිනවා ක්‍රිස්තුස් වහන්සේගේ යාගයේ කල්වරි කුරුසේ යාගයේ පූජාව ලේව ඇගිරීම දෙවිදුන්ට ඉතා මිහිරි සුවඳක් බවට පත් වුණා. ආමේන්. ඒ ක්‍රිස්තුස් වහන්සේගේ යාගය තමයි ඒ ජයග්‍රහණය කල්වරි කුරුසේ ජයග්‍රහණය තමයි දෙවියන් වහන්සේගේ මිහිරි සුවඳ බවට පත් වුණේ. හalleluya. ඒ ජයග්‍රහණයෙන් අත්පත් කරගත්තු හැම ආශිර්වාදයක් අද ඔබට සහ මට අපි උරුම වී තිබෙනවා. හොඳයි. සරල කාරණා තුනක්. නම්බර 1 ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබගේ අනන්‍යතාවය දැනගන්න. ඔබේ ඩෙන්ටිටි එක දැනගන්න. පළවෙනි දේ ඔබේ ඩෙන්ටිටි එක. හොඳයි. ඔබේ අනන්‍යතාවයට ලියලා තිබෙනවා. 2 කොරින්ති 2:15 අපි පටන් ගත්ත පදේ 2 කොරින්ති 2:15 දිහා බලන්න. එතන කියා තියෙනවා මක්ලේශද ගැලවුණාම කෙරේ විනාශ වන්නන් කෙරේ අපි දෙවියන් වහන්සේට ක්‍රිස්තුස් වහන්සේගේ මිහිරි සුවඳක්. ඔබේ අනන්‍යතාවය ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ මිහිරි සුවඳ. ඔබට හිතේ ඒක නම් එච්චර නෑ වගේ. එච්චර නම් සුවඳ නෑ වගේ. නමුත් ඔබේ අනන්‍යතාවය ඔබගේ කියන මාත් එක්ක මම ක්‍රිස්තුස් වහන්සේගේ මිහිරි සුවඳය. I can මම ක්‍රිස්තුස් වහන්සේගේ මිහිරි සුවඳය. ඔබ පටන් ගන්න ඔබගේ ආත්මික අනන්‍යතාවයෙන්. ඔබ දැනගන්නකොට ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ මිහිරි සුවඳ බව ඔබ ඒක ඔබටම කියා ගන්නකොට ඔබ ඒක ඔබ විශ්වාස කරනකොට ඔබ ඒක ඔබට ප්‍රකාශ කර ගන්නකොට ඒක මොහොතකට ඔබට ඒ සිතුවිල්ලක් ස්වාමිනී මම කිසි යක්ෂයාගේ ගඳක් මගෙන් නිදහස් කරන්නේ මම කිසි දෙවියන් වහන්සේට අයිති නොවන දෙයක් මගේ ජීවිතෙන් පිට කරන්නේ මම කිසි ඔබ වහන්සේව දුකටපත් කරන දෙයක් මගේ ජීවිතෙන් පිට කරන්නේ මම ඔබගේ සුවඳ හalleluya මම ආරක්ෂා කරනවා ඒ සුවඳ මම ඉඩ දෙන්නේ මේ සුවඳ කලවම් වෙන්න මම ඉඩ දෙන්නේ මේ සුවඳ නරක වෙන්න ඇයි මේක මගේ අනන්‍යතාවය මේක මට ස්වර්ගයෙන් ලැබුණු අනන්‍යතාවය මේක තමයි ස්වර්ගයේ පුරවැසියෙක් හැටියට මට දුන්නා වූ අනන්‍යතාවය මම ආරක්ෂා කරනවා ඔබේ අනන්‍යතාවය
ඔබ දැනගන්න විට ඔබ දකි ඔබේ ජීවිතේ වෙනස් වෙන්න පටන් ගන්නවා. හලෙලූයා. ඔබ මිහිරි සුවඳක්සේ හැසිරෙන්න පටන් ගන්නවා. ඔබ ඉඩ දෙන්නේ ගඳ දේවල්, පාපේ දේවල්, සතුරාගේ දේවල්. ඔබ ඒ ගඳ සුවඳ ඔබේ ජීවිතේ පිට වෙන්න ඔබ ඉඩ දෙන්නේ. හලෙලූයා ස්වාමීනි. මොකක්ද ඔබේ අනන්‍යතාවය? ක්‍රිස්තුස් වහන්සේ ලබාගත් හැම ජයග්‍රහණයක්ම වාසේ පාපේ වුණා ඔබ ධර්මිෂ්ඨ කරන්න. ඔබේ අනන්‍යතාවය මොකද්ද? මම ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මිෂ්ඨකම. මම ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මිෂ්ඨකම. ඔබ ඒක විශ්වාස කරනකොට ඔබ දකි ඔබ අධර්මිෂ්ඨකමට බෑ කියනවා. ඔබ පවිත්‍රතාවයට ඕ කියනවා. හලෙලූයා. Hallelujah. ඔබ ශුද්ධාත්මේ සතුටු කරන්ට ඔබ සංවේදී හදවතක් ඔබ තුළ තියෙනවා. උන්වහන්සේ ශාපේ වුණ ඔබට ආශිර්වාදය. මොකද්ද කරන්න? මොකද්ද ඔබේ අනන්‍යතාවය? ඔබ ආශිර්වාද ලද්දේ. හallelujah. සියලු ආත්මික ආශිර්වාද වලින් උන්වහන්සේ ඔබට ආශිර්වාද කරලා ඉවරයි. hallelujah. ඒක ඔබේ අනන්‍යතාවය. එතනින් පටන් ගන්න ඔබ දකින්න මෙයයි මම උන්වහන්සේ මළුන්ගෙන් නැගිට ඔබට ජීවනය දෙන්න ඔබ තුළ ජීවනය තිබෙනවා. හලෙලූයා. ක්‍රිස්තුස් වහන්සේගේ සදාකාල ජීවනය කියන්නේ මේ මරණයෙන් පස්සේ ලැබෙන ජීවනය විතරක් නෙමෙයි, දැන් ඔබට ජීවනය තිබෙනවා. ඒක ඔබේ අනන්‍යතාවය. ඔබ උන්වහන්සේගේ ප්‍රේමවන්තයා. හලෙලූයා. ඒක වෙනස් වෙන්නේ නැහැ. මොන වුණත් මොන දුර්වලතා තිබුණත් ඔබ දෙවියන් වහන්සේගේ ප්‍රේමවන්තයා. Hallelujah. Beloved කියනවා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. දෙවියන් වහන්සේ යේසුස් වහන්සේට ප්‍රේම කරන තරමටම. ඒක වෙනස් වෙන්නේ නැහැ. Hallelujah. ඔබ අතිශයින් ජයග්‍රාහකයෙක්. ඇයි? කොහොමද ඔබ ජයග්‍රාහකයෙක් උනේ? ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ ජයග්‍රහණයට ඇතුල් වුණා. ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ පෙරහැරේ සමාජිකයෙක්. Hallelujah. Hallelujah. ඔබ පුත්‍රයෙක්, ඔබ වාල්ලෙක් නේ. මොකක්ද ඔබට කියන්න හදන්නේ? මිහිරි සුවඳ නිදහස් කරන්නට බෑ. ඔබේ අනන්‍යතාවය දන්නේ නැත්නම් මොකද ඔබට නැති දෙයක් නිදහස් කරන්නට බෑ. ඔබට නිදහස් කරන්න පුළුවන් ඇති දේ. මට ඇති දේ මම ඔබට දෙන්නේ කිව්වා. මට ඇති දේ. ඔබට ඇති දේ විතරයි ඔබට දෙන්න පුළුවන් අනිත් අයට. ඔබට නැති දේ දෙන්න බෑ. ඔබගේ අනන්‍යතාවයෙන් තමයි ඔබගේ කිතුණු ජීවිතය ඔබ ජීවත් වෙන්න ඕනේ. ඔබගේ අනන්‍යතාවය දැනගන්න ඔබ ඒක ඔබේ ජීවිතේ සැබෑවක් වෙන්න ඔබේ ස්වරූපයට ඔබ හැදෙන්න පටන් ගනී. හලෙලූයා ස්වාමිනේ. හලෙලූයා ස්වාමිනේ. 2 කොරින්ති 2:14 දිහා බලන්න. තවද ක්‍රිස්තුස් වහන්සේ තුල නිතරම අපව ජයට පවුණුවන්නා. ඔබ ඉන්නේ කොහෙද? ඔබ කොහෙද ඉන්නේ? ඔබ ඉන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුල. දැන් මේ ෆෝන් එකේ සිම් එක කොහෙද තියෙන්නේ? ෆෝන් එක තුල. එනිසා සිම් එක විනාශ කරන්න ඕනේ නම් ඉස්සෙල්ලා ෆෝන් එකට අත ගන්න ඕනේ. සිම් එකට අත ගන්න ඕනේ නම් ඉස්සෙල්ලා ෆෝන් එකට අත ගන්න ඕනේ. ඇයි? ෆෝන් එක තුල තමයි සිම් එක තියෙන්නේ. දැන් නිකන් හිතන්න ෆෝන් එක යේසුස් නම්, සිම් එක මම නම්. හලෙලූයා. එන මාව පරාජය කරන්න යේසුස්ව පරාජය කරන්න ඕනේ. යේසුස්ව පරාජය කරන්න බෑ. ඔබ ඉන්නේ ක්‍රිස්තුස් තුලයි. හලෙලූයා. ඔබ ඉන්නේ ක්‍රිස්තුස් තුල සැඟවෙලා. හලෙලූයා. දකින්න ආත්මික ඇස්වලින් ඔබ කොහෙද ඉන්නේ? ඔබේ අනන්‍යතාවෙන් තමයි ඔබ පටන් ගන්නෙ. විශ්වද නිදහස් කරන්න නම් කියන්න මාත් එක්ක නැවත වාරයක් මම ක්‍රිස්තුස් වහන්සේගේ මිහිරි සුවඳයි. මම දෙවි ක්‍රිස්තුස් වහන්සේගේ මිහිරි සුවඳයි. හලෙලූයා. සතුරා ඔබට කියනකොට ඔබ පිළිගන්නේ නැහැ. උන්වහන්සේ ඔබ දිහා බලන්නේ නැහැ. මම ක්‍රිස්තුස් වහන්සේගේ මිහිරි සුවඳයි. ඔබගේ යාඥාවල් එච්චර දුර්වලයි. ඒව දෙවියන් වහන්සේ ගණන් ගන්නෑ. මම ක්‍රිස්තුස් වහන්සේගේ මිහිරි සුවඳයි. උන්වහන්සේ ඔබට කැමති නෑ. උන්වහන්සේ ඔබ ප්‍රතික්ෂේප කරනවා. උන්වහන්සේ ඔබට වෛර කරනවා. මම ක්‍රිස්තුස් වහන්සේගේ මිහිරි සුවඳයි. ඒක ඔබගේ අනන්‍යතාවය. නම්බර 2. හලෙලූයා. මුලින්ම උන්වහන්සේට මිහිරි සුවඳ පූජා කරන්න.
මුලින්ම උන්වහන්සේට මේ සුවඳ පූජා කරනවා. දැන් සිංහල බයිබලේ පොඩක් වෙනස්. නමුත් ඉංග්‍රීසි බයිබලේ කියලා තිබෙන්නේ පළමුවෙන් දෙවියන් වහන්සේට සුවඳක් වෙන්න, දෙක මනුෂ්‍යයන්ට සුවඳක් වෙන්න. ආමේන්. මේක දෙවියන් වහන්සේ කියන්නේ අපිට පළමුවෙන් අපේ ජීවිතේ සුවඳක් වෙන්න උන්වහන්සේ ඉදිරියේ ජීවත් වෙන්න, උන්වහන්සේට ප්‍රසන්න ජීවිතයක්, උන්වහන්සේට පිළිසිදු ජීවිතයක්, උන්වහන්සේ සතුටු කරන ජීවිතයක්, උන්වහන්සේට නමස්කාර කරන ජීවිතයක්, උන්වහන්සේට මිහිරි සුවඳක් නිදහස් කරනකොට ඒ සුවඳේ උතුරා යෑමක් ලෙස ඒක මනුෂ්‍යයන්ට නිදහස් වී මනුෂ්‍යයන්ගේ ජීවිත ස්පර්ශ වී වෙනස් වෙන්න යනවා. පළමුවෙන් උන්වහන්සේට දෙවනුව අන් අයට. මේක ලස්සන උදාහරණයක් තමයි නික්මයන් 33:11 වෙනි පාඩේ මෝසස්. නික්මයන් 3:11 මෝසස්ට පුදුමාකාර සම්බන්ධතාවයක් තිබුණා දෙවියන් වහන්සේත් එක්ක, මිත්‍රත්වයක් තිබුණා. බයිබලයේ කියන උන්වහන්සේත් එක්ක මුහුණ කතා කරුවා. මොන ප්‍රේමයේ ගැඹුරු සම්බන්ධතාවයක්ද. ඉතින් මෝසස් මේ කූඩාරමට යනවා. මොනෙන් දෙවියන් වහන්සේත් එක්ක කතා කරන, තමගේ මිත්‍රයත් එක්ක කතා කරන්න, නමස්කාර කරන්න. හලෙලූයා. දෙතෙන්ට ගිහිල්ලා නමස්කාර කරනකොට මම විශ්වාස කරනවා පුදුමාකාර මිහිරි සුවඳ ඒ කූඩාරමට නිදහස් වෙන්න ඇති. මක්නිසාද බයිබලයේ කියා තිබෙනවා මෝසස් තමාගේ නමස්කාරය ඉවරුණාට පස්සේ තමාගේ ගෙදරට ගියාලු. නමුත් නූන්ගේ පුත්‍ර වූ තරුණයෙක් වන ඔහුගේ සේවක වූ යොෂුවා කූඩාරමෙන් අහක්ව නොගියේය. කිසි විටක මෝසස් යොෂුවාට දේශනාවක් දුන්නේ නැහැ. දැන් යොෂුවා මම ගියාට පස්සේ මෙතන ටික මොහොතක් රැඳිලා ඉන්න. කිසි විටක මෝසස් අවවාදයක් දුන්නේ නැහැ, උපදේශයක් දුන්නේ නැහැ. දැන් යොෂුවා මම යනවා ගෙදරට, ඔබ තව පොඩ්ඩක් අභිමුඛයේ රැඳී සිටින්න. දෙවියන් වහන්සේ ගාවට තව ලං වෙන්න. දෙවියන් වහන්සේට බඩගින්නක් ඇති කරගන්න. කිව්වේ නැහැ. කිසි දෙයක් කිව්වේ නැහැ. මොනවද කරපු එකම දේ සුවඳක් නිදහස් කරුවා. ආමේන්. මිහිරි සුවඳක් නිදහස් කරුවා. ඒ මිහිරි සුවඳ නිදහස් වුණාම මෝසස් ගියාට පසුව ඔහුගේ ප්‍රේමීය සම්බන්ධතාවය තුලින් නිදහස් වූ අලංකාර අභිමුඛයේ සුවඳ ඒ කූඩාරමේ රැඳී තිබුණු නිසා යොෂුවා එතනට ඇතුල් වුණාම එයාට එතනින් එළියට යන්න බැරි වුණා. එයා එතන ෆ්‍රීස් වුණා. එයා එතන හෙල්ලෙන්නේ නැතුව හිටියා. එයාට යන්න බෑ. මොකද ඒ සුවඳ ඒ අභිමුඛයේ බලවත්. Moses ek tiala gya. Oh tiala gya. Hallelujah. Ho shababakaya. Oh ramakaya. ඒ ස්ථානයේදී යොෂුවාට පුදුමාකාර ආත්මික බඩගින්න පිපාසයක් ඇති වුණා. කවුද ඇති කළේ? මෝසස් තියලා ගියා විමුඛය. ඔබයි මායි මොනවද තියලා යන්නේ අනිත් අයට? අපි දායාදයක් තියනවාද? අපි මොනවද මිනිස්සුන්ට තියන්නේ? හලෙලූයා. මොන ආදර්ශයක්ද අපි තියලා යන්නේ? අපි හිතමු ඔබ රැස්වීමක් කර යනවා. හලෙලූයා. බලවත් මිහිරි සුවඳක් නිදහස් වෙනමුත් ඔබ ගියාට පසුව ගෙදර ඉන්න අය තවම කතා කරනවා දේව වචනය ගැන. ගෙදර ඉන්න අය තවම දෙවිතුන්ට ආදරය කරනවා. ඔවුන්ට එතනින් යන්න බෑ. ඇයි? ඔබ සුවඳ තියලා ගියා. අපි ජීවිතේ අපි මොනවද තියලා යන්නේ? මොන වගේ දෙයක්ද තියලා යන්නේ? අපිට අන්නට ආශිර්වාදයක් වෙන්න පුළුවන්ද? අපිට දායාදයක් තියලා යන්න පුළුවන්ද? නේද? අපි උතුරා යන සුවඳ එක පළමුවෙන් දෙවිතුන්ට, ඊට පස්සේ ඒක අපේ උතුරා යනකොට ඒක අනිත් අය. යොෂුවා වෙනස් වුණා. යොෂුවාට බඩගින්නක් පෙව්වේ නැහැ. බල කෙරුවේ නැහැ. ඒක ඇති වුණා. තව කෙනෙක් සුවඳ තියලා ගියා. Oh hallelujah. Oh hallelujah. කියන්න බිතත් ඔසවන්න. hallelujah කියන්න. මට ඕනේ ඔබගේ සුවඳ තියලා යන්න තැන. hallelujah. කවුද ඔබත් එක්ක කතා කරනවා? කවුද ඔබත් එක්ක මිනිත්තු 10ක් කතා කරලා ඔබ යේසු පිටයි කියලා යනවා. නමුත් ඒ තැනට ඉන්න බෑ. ඔබට කතා කරුවට පස්සේ දැවෙන ගින්නක්, පිපාසයක්, බඩගින්නක් දේව අභිමුඛයට දැල්වී තිබෙනවා. එයා නෑ. නමුත් ඔබට මොකද්ද වෙලා?
මොකද උනේ? එයා සුවඳක් තියලා ගියා. හලෙලූයා. එයා තුල තිබෙන ගැඹුරු සම්බන්ධතාවයේ සුවඳ තියලා ගියා. එයා ගියා. නමුත් සුවඳ තාම එතන තියෙනවා. ඒ නිසා ඒකෙන් ඔබ වෙනස් වුණා. Oh hallelujah. තේරෙනවද ඔබට මම කියන්න හදන දේ මේ උදෑසන අපි ඉවර කරමු. hallelujah. ඉවර කරමු. Oh hallelujah. ස්තුති වේවා. සුවඳ කොහොමද නිදහස් කරන්නේ? මිහිරි සුවඳ කොහොමද නිදහස් කරන්නේ? බලාපොරොත්තුව මුදා හරින්න. බලාපොරොත්තුව ප්‍රකාශ කරන්න. බලාපොරොත්තුව මුදවා හරින්න. යෝබ 14:7 වෙනි පදේ දිහා බලන්න. යෝබ 14:7 වෙනි පදේ මක්නිසාද ගහ කපා දැමුවත් ඒක දෙවනු ලියලා ඒකේ රිකිලි හටගන්න යන බලාපොරොත්තුව ඇත්තේ. ගහ කපා ඔබට හිතෙනවද මේ කාලේ ඔබ කපා දැමිලා කියලා? ඔබේ ව්‍යාපාරයේ ආර්ථිකයේ කපා දැමිලා. ඔබට හිතෙනවද ඔබගේ රැකියාව ඔබ බොහෝ දේවල් කපා දැමිලා කියලා? ඔබට හිතෙනවද ඔබගේ ක්‍රිස්තියානි ජීවිතේ ඔබට හිතෙනවද මේ ගහ වගේ ඔබ කපා දැමිච්චි? නමුත් තේරෙන්නේ කියනවා ඔබගේ ගහ කපා දැමලා තිබුණා ඔබට බලාපොරොත්තුවක් තිබෙනවා. හලෙලූයා. ඒකේ මුල් බොහෝ කල් පොළවේ පරණ වී ඔබට හිතනවාද බොහෝ දේවල් මගේ ජීවිතේ පරණ වෙලා, විවාහ ජීවිතේ පරණ වෙලා, කිසි නැවුම් භාවයක් නැහැ. අර මිත්‍රත්වයේ පරණ වෙලා, මගේ ආදරේ පරණ වෙලා, හැම දෙයක් කිසි ඔබට බලාපොරොත්තුවක් තිබෙනවා. දෙවියන් වහන්සේට පුළුවන් පරණ වෙච්ච දේට නැවුම් භාවයකින් දෙන්න. ඒකේ කඳ බිමේ මැරුණා. ඔබට හැඟීම තිබෙනවද බොහෝ දේවල් මැරිලා? මේ කාලේ මගේ සිහිනය මැරිලා, මගේ ආශාවන් මැරිලා, මගේ දර්ශනය මැරිලා. දෙවියන් වහන්සේ කියනවා ඔබට බලාපොරොත්තුවක් තිබෙනවා. මොකක්ද ඔබේ බලාපොරොත්තුව? 9 වෙනි පදේ කියනවා වතුරේ සුවඳට. මෙන්න මිහිරි සුවඳක් ගැන කියනවා. වතුරේ සුවඳට. ඒක දළු දාට යනවා. හලෙලූයා. කොහොමද තුන්වෙනිව? කොහොමද මිහිරි සුවඳ නිදහස් කරන්නේ? කොහොමද මේ දළු දැමෙන්නේ? කොහොමද මේ අතු ලියලා සිත් තැබෙන්නේ? කොහොමද වතුරේ සුවඳට? මේක දෙවියන් වහන්සේ මට කතා කළේ. මොකද්ද වතුරේ මිහිරි සුවඳ? වතුරේ සුවඳ කියන්නේ මොකද්ද? වතුර අපි දන්නවා වචනයට සාත්මයන් වහන්සේගේ සංකේතයක්. මේක දෙවියන් වහන්සේ කියන්නේ අපිට. ශුද්ධාත්මය විසින් පොළඹවන වචනය ඔබ තත්වයට, වාතාවරණයට, හලෙලූයා, කන්දට ප්‍රකාශ කරන විට ඒක මිහිරි සුවඳක්. සුවඳ වචනයක්. මොකද්ද? ශුද්ධාත්මය විසින් පොළඹවන වචනය. ඕනද කීපදේ? ශුද්ධාත්මය විසින් පොළඹවන වචනය. ප්‍රපේක්තව වචනය. ඔබට ශුද්ධාත්ම වහන්සේ වචන පොළඹවන්න යනවා මේ කාලේදී. ඔබට දිව්‍යම වචන බයිබලෙන් highlight වෙන්න යනවා. ආමෙන්. ඒ උන්වහන්සේ කියන්නේ ඔබ ඒක අරන් දේශයට ප්‍රකාශ කරද්දී, ඔබගේ ව්‍යාපාරයට ප්‍රකාශ කරද්දී, ඔබගේ තත්ත්වයට ප්‍රකාශ කරද්දී, ඔබගේ කන්දට ප්‍රකාශ කරද්දී, ඔබගේ වාතාවරණයට ප්‍රකාශ කරද්දී දෙවියන් වහන්සේ කියනවා මැරිච්ච කැපිච්ච ගහ, පරණ වෙච්ච ගහ ජීවනය නිදහස් වේ. හලෙලූයා. ඵලදාව ඇති වෙන්න යනවා. ඕ හලෙලූයා. ඔබ ඒ ආත්මයන් වහන්සේ විසින් පොළඹවන වචනය ඔබේ මුඛයෙන් ප්‍රකාශ කරද්දී. ආමෙන්. මතක තියාගන්න. එසකීය වීර්ය යටකටු වලට ශුද්ධාත්මය විසින් පොළඹවන වචනය ඔහු කතා කරනවා. ආමෙන්. ශුද්ධාත්මය පොළඹවන වචනය. ආමෙන්. ඒ වචනේ කතා කරද්දී මොකද උනේ? යටකටු වලට පණ ආවා. ජීවනය ආවා. නැගිට්ටා. මාංශය ආවා. මෙවි හාස්කමක් සිදු වුණා. දෙවියන් වහන්සේ අද දවසේ ඔබට ඒකයි කියන්නේ. අද දවසේ හලෙලූයා ඔබට බලාපොරොත්තුවක් තිබෙනවා. ඔබ මිහිරි සුවඳ නිදහස් කරන්නට යනවා. හලෙලූයා. ඔබ මිහිරි සුවඳ නිදහස් කරන්නට යනවා. හලෙලූයා. ඔබ වාතාවරණය වෙනස් කරන්නට යනවා. ඔබ ශුද්ධාත්මෙන් පොළඹවන වචන ඔබ ප්‍රකාශ කරන්නට යනවා. මනුෂ්‍යයන්ට, වාතාවරණයට. හලෙලූයා. ඔබගේ රැකියාවට, ඔබගේ ආර්ථිකයට, ඔබගේ හිඟතාවයට, ඔබගේ ව්‍යාපාරයට. හලෙලූයා. මේක කියලා අවසන් කරනවා 2 පේතෘස් 2:7 සහ 8 පදය. ධර්මිෂ්ඨ ලොත් ගැන කතා කරන ලොත් මේ සොදොමේ හිටියේ. සොදොමේ ගොමෝරා ඔහු සිටින අවස්ථාවේදී බයිබලයේ කියා තිබෙනවා ඔහු තද පීඩාවට පත් වුණා. තද පීඩාවට.
ඔවුන් අතරේ 2 පේතුරුස් 2:8 වසමින් ඔවුන්ගේ අයුතු ක්‍රියාවන් දවසින් දවස දැකීමෙනුත් ඇසීමෙනුත් තමගේ ධර්මිෂ්ඨකමේ ආත්මයට දැඩි දුක් නැත්තම් වද හිංසා පමුණුවා ගත්තා. ලොත් කොහොමද වද හිංසා පමුණුවා ගත්තේ තමගේ ආත්මයට? ලොත් කොහොමද තද පීඩාවට පත් වුනේ තමගේ ආත්මයට? බයිබලයේ පැහැදිලිව කියනවා දකපු දේ ඇසෙන දේ. අද දවසේ ඔබ දකින දේ, ඇසෙන දේ, දකින දේ, ඇසෙන දේ, දකින දේ, ඇසෙන දේ ඔබ ඉඳී තිබෙනවා ඔබගේ ආත්මය දුකට, වද හිංසාවට, පීඩාවට, කලකිරීමට පත් වෙන්න. මොකද ඔබට ඇසෙන දේ ලොකු සැබෑ, ඔබට ඇසෙන දේ, දකින දේ දැකලා ඔබගේ පිළිලා ඔක්කොම නේද? ඔබ දෙවියන් වහන්සේ කියනවාද දවසේදී මගේ කටහඬ ඇසෙන මගේ ඔබේ ආත්මික ඇස්වලින් මගේ වචනය දකින කෙනෙක් වෙන්න. ඒ වචනය ප්‍රකාශ කරනකොට බලාපොරොත්තුව ඔබේ ජීවිතය ඇතිවෙන්න යන වීරසුවඳ නිදහස් වෙන්න යනවා. ඔබ බලාපොරොත්තු ප්‍රකාශ කරන විට ඔබ මේ පොළොවේ තිබෙන දේවල් දිහා බල හිටියොත් මම කියන්නේ මේ ප්‍රවෘත්ති බලන්න එපා කියව නෙමෙයි. මම කියන්නේ මේ කාරණා බලන්න කියව නෙමෙයි මම ඔබට. නමුත් ඔබ ඒ දේවල් ඔබගේ ජීවිතේ උරාගත්තොත්, ඔබගේ පද්ධතියට උරාගත්තොත්, ඇහෙන දේවල්, දකින දේවල් උරාගත්තොත් ඔබ මේ ලොත්ත වෙච්ච දේ ඔබට වෙනවා. ලොත්ත වෙච්ච දේ ඔබට වෙනවා. ඔබ දැඩි දුකට පත් වෙනවා. ඔබ දැඩි වද හිංසාවට පැමිණෙනවා. ඒක පත් කරගත්තා. දකින ඇසෙන දේ. නමුත් අද දවසේ මම ඔබට කියන්නේ දකින ඇසෙන ජීවමාන වචනය. හලෙලුයා. පොල්සුද්ධාත්ම පොළඹවන දේ මගේ ආත්මික ඇස්වලින් මම දැක්කා. මගේ ආත්මික කන් දෙකෙන් මට ඇසුණා. මම ඒ දේ ප්‍රකාශ කරද්දී හලෙලුයා ජයග්‍රහණය නිදහස් වෙනවා. හලෙලුයා. අපි රාත්‍රී භෝජනය ගන්න යනවා. මේ උදෑසන රාත්‍රී භෝජනය සහභාගී වෙන්න යනවා. හලෙලුයා. ස්තුති ශුද්ධාත්මනේ. ස්තුති ඔබගේ කැඩුනා වූ, බිඳුනා වූ ශරීරය අද දවසේදී මේ ශරීරය කැඩුනේ. හලෙලුයා. ස්වාමිනී අපි ස්තුති කරනවා. ඔබ කිව්වා අපි රාත්‍රී භෝජන ගන්න හැම වෙලාවෙදී ඔබගේ ජයග්‍රහණය නැවත ප්‍රකාශ කරනු ලබනවා. ජයග්‍රහණය. උන්වහන්සේ නැවතත් එනතුරු උන්වහන්සේගේ ජයග්‍රහණය අපි ප්‍රකාශ කරනවා. හලෙලුයා. මා සමානවාසී මරණය ප්‍රකාශ කරනවා. මාසේ මරණයෙන් ලැබුණේ ජයග්‍රහණය. එසම අපි ස්තුතිවන්ත වෙනවා. මේ කන්නා විදුනා වූ ශරීරය අද අපි ගන්න විට ස්වාමීනි කල්වරි කුරුසි ලබාගත් හැම ජයග්‍රහණයක් අපි භුක්ති විඳිනවා යේසුස්ගේ නාමයේ බලයෙන්. හලෙලුයා. මේ ගන්න විට ඔබේ විහිළි සුවඳ ඔබේ දරුවන් තුළින් නිදහස් වේවා. හලෙලුයා. ස්වාමීනි ස්තුතියි. අද දවසේ ඔබ පවිත්‍ර වෙන්න, සියලු පාපයෙන් පසුතැවෙන්න. හලෙලුයා. පසුතැවෙන්න, පාපයෙන් සමාව ඉල්ලන්න, උන්වහන්සේගේ ලේ වලින් සෝදා පවිත්‍ර වෙන්න. හලෙලුයා. ඔබ කිතුණුවෙක් නම් ඔබට සහභාගී වෙන්න පුළුවන්. යේසුස්ගේ නාමයේ බලයෙන් ඔබ රොටිය ගන්න. ස්තුති ස්වාමීනි. ඔබගේ අනාර්ගලේ එළිදරව් පොතේ කියා තිබුණ බැටළු පැටවන්නන්ගේ ලේ වලින්ද සාක්ෂි වචනයෙන්ද අපි ජයගත්තෝය. සියලු අවස්ථාවන්වලදී ජයට පමුණවන්නා වූ ක්‍රිස්තුස් වහන්සේ ස්තුති වේවා. ස්තුති වේවා. ස්තුති කරන්න. සියලු සෑම විටම ජයට පමුණවන්නා වූ ක්‍රිස්තුස් වහන්සේට ස්තුති වේවා. එනැතිහිල්ලෙන් අපි ගමු. හලෙලුයා. හලෙලුයා. දෙවියන් වහන්සේ ආශිර්වාද කරන සේක්වා. යේසුස් වහන්සේගේ නාමයෙන් බලයෙන්. ආමේන්.